අන්තර්ජාල සදහම් sannivedanaye පරමාදර්ශී YouTube නාලිකාව සිත නිවන බුදුබණ. හා සංඝ රත්නයේ සරණ යනවා කියන්නේ කොච්චර ප්‍රබල ආනිසංස පක්ෂයක්ද කියලා හිතන්න. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ, ධර්ම රත්නයේ සරණ යනවා කියන්නේ, මහා සංඝ රත්නයේ සරණ යනවා කියන්නේ පුජ්‍යලයාගේ ජීවිතයට පිං ගලනවා කාරණා හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතර බලන්නේ කොච්චර විශේෂ දෙයක්ද කියලා. ඒ නිසා පින්නතුනි දැන් භාග්‍යවතුන් වහන්සේ සරණ යෑමම කියලා කියන්නේ අපේ ජීවිත තුළට කොච්චර ප්‍රබල රැකවරණයක්ද කියලා බලන්න. අනිත් එක මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් හිතන්නකෝ ඔබට මේ දේශනාව පැයක පමණ කාලයක් ශ්‍රවණය කරන්න ඕනී කියලා හිතීමම පින්නතුනි කොච්චර ප්‍රබල සිතුවිල්ලක්ද කියලා. දැන් ඔය සිතුවිල්ල අද ලංකාවේ ලෝකෙ කීයෙන් කී දෙනාට දෙන්නේ කියලා බලන්න. එතකොට පින්නතුනි දැන් භාග්‍යවතුන් වහන්සේට දන් ටිකක් දෙන්න ඕනි කියලා හිතෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා බලන්න. එතකොට එහෙම සිතුවිල්ලක් සිතෙනවා කියලා කියන්නේ බණක් අහන්න Tamanට සිතුවිල්ලක් සිතෙනවා කියලා කියන්නේ කොච්චර ප්‍රබල ආශිර්වාදයක්ද කියලා බලන්න තමන්ගේ ජීවිතේට. තාමත් විශාල ආශිර්වාදයක් පින්නතුනේ. අද 2566 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ දහම් සභාවට වැඩම කොට වදාළේ බොරැල්ල ශ්‍රී ලංකාරාම මහා විහාර වාසී පූජනීය ලුණුගම් වෙහෙර සුනීත ස්වාමින් වහන්සේ. අපි පාද නමස්කාර පූර්වකව සාදු නදින් යුක්තව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වාසනාවන්ත ගුණගරුක සදැහැති බෞද්ධ පින්නතුනි, අද දවසේ මේ පින්වත් හැම කෙනෙක්ම සිත නිවන බුදුබණ YouTube නාලිකාව වටා ඒකරාශී වෙලා බලාපොරොත්තු වන්නේ මේ නාලිකාව තුළින් උතුම් වූ වෙසක් පොහොය අරමුණු කරගෙන සිද්ධ කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න. මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන පින්වත් ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සකුන්තලා විතානාරච්චි මහත්මිය විසින් ඔවුන්ගේ අරමුණු හැටියට සඳහන් කරලා තිබෙනවා. පළමුව පූජනීය මහා සංඝරත්නයට වන්දනා කරමි කියලා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දාවිත් විතානාරච්චි තාත්තාට, තිලක් විතානාරච්චි, ඒ වගේම කින්ස්ලි විතානාරච්චි, රම්‍යා විතානාරච්චි, විමලා පීරිස් ලොකු අම්මා,
අනුලා පීරිස් පුංචි, බර්ටි පීරිස් මාමා ඇතුළු වර්ග පරම්පරාවේ නමින් පරලොව සැපත් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ පින්වත් හැම දිනාටම මේ සියලුම පුණ්‍ය ධර්මයන් වල බලයේ ශක්තිය ලැබේවා. ඒ හැම දිනාම ඇතුළු වර්ග පරම්පරාවේ සංසාරගත සියලුම ඥාතීන්ද සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ දේශනාවන් ශ්‍රවණය කරන පින්වත් හැම දිනාමත් මේ පැයක පමණ කාලය තුල තමන්ගේ සිත කය වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන ඒ කාර්මුණක තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනි. මේ අහන දේශනාවත් පින්වත් හැම දිනාටම නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රථමයෙන්ම අපි ආශිර්වාද කරනවා. පින්නතුනි, අද දවසේ පින්නතුන්ට මා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රය. ඉතින් සූත්‍ර පිටකයේ තිබෙන විශේෂ සූත්‍රයක් තමයි මේ පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ අට්ඨක නිපාතේ දාන වග්ගයේ 9 වෙනි සූත්‍රය තමයි පුඤ්ඤාභිසන්ද සූත්‍රය. පින්නතුනි, මේ උතුම් වූ සූත්‍ර දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන කාරණා 8ක් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ සූත්‍රයේ නමින්ම කියවෙන්නේ ඒක. සන්ද කියලා කියන්නේ ගලනවා කියන එකට. අபிසන්ද කියලා කියන්නේ පින්නතුනි විශේෂයෙන් ගලනවා කියන එකට. පුජ්‍යලයාගේ ජීවිතයට විශේෂයෙන්ම පින් ගලන කාරණා 8ක් තථාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපිට ලැබෙන කාලය අනුව මේ සූත්‍ර දේශනාව අපි විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන පළවෙනි කාරණාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාම. දැන් අපි බොහෝ උදවිය හිතාගෙන ඉන්නේ වර්තමානයේ අපේ අම්මා බෞද්ධ, ඒ නිසා අපිත් බෞද්ධ. එහෙම නැත්නම් අපේ උප්පැන්න සහතිකේ ආගම කියන තැනට බෞද්ධ කියලා තියෙනවා. ඒ නිසා අපි බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනේ, මේ ක්‍රම දෙකෙන්ම අපිට බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසක ඉපදුනා කියලා කවදාවත් බෞද්ධ වෙන්නේ නැහැ. උප්පැන්න සහතිකේ ආගම කියන තැනට බෞද්ධ කියලා තිබුණ කියලත් ඒත් කවදාවත් අපි බෞද්ධයෝ වෙන්නේ නැහැ. එහෙනම් අපි බෞද්ධයෙක් වෙන්න නම් ඉස්සර වෙලාම මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. පින්නතුනේ, අපි පන්සිල් ගන්නට ප්‍රථමයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වගේම ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වගේම තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. එතකොට පින්නතුනේ, මේ එකම දේ 3 වතාවක්ම මේ කියන්නේ ඇයි? මේ සරණේ හරියටම පිහිටන්න ඕන නිසා. දැන් හිතන්න පින්නතුනේ, දැන් මේ වාක්‍ය 3 අපි හරියට උච්චාරණය කරේ නැති වුණොත් ඒත් සරණේ පිහිටන්නේ නැහැ පින්නතුනේ. දැන් හරියට මේක දිවුරුම් ඒ වගේම සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ දේශනාවන් ශ්‍රවණය කරන පින්වත් හැම දිනාමත් මේ පැයක පමණ කාලය තුල තමන්ගේ සිත කය වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන ඒ කාර්මුණක තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනි. මේ අහන දේශනාවත් පින්වත් හැම දිනාටම නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රථමයෙන්ම අපි ආශිර්වාද කරනවා. පින්නතුනේ, අද දවසේ පින්නතුන්ට මා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ
පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රය. ඉතින් සූත්‍ර පිටකයේ තිබෙන විශේෂ සූත්‍රයක් තමයි මේ පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රය. මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ අට්ඨක නිපාතේ දාන වග්ගයේ 9 වෙනි සූත්‍රය තමයි පුඤ්ඤාභිසන්ද සූත්‍රය. පින්නතුනි මේ උතුම් වූ සූත්‍ර දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන කාරණා 8ක් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ සූත්‍රයේ නමින්ම කියවෙන්නේ ඒක. සන්ද කියලා කියන්නේ ගලනවා කියන එකට. අபிසන්ද කියලා කියන්නේ පින්නතුනි විශේෂයෙන් ගලනවා කියන එකට. පුජ්‍යලයාගේ ජීවිතයට විශේෂයෙන්ම පින් ගලන කාරණා 8ක් තථාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපිට ලැබෙන කාලය අනුව මේ සූත්‍ර දේශනාව අපි විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලන පළවෙනි කාරණාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාම. දැන් අපි බොහෝ උදවිය හිතාගෙන ඉන්නේ වර්තමානයේ අපේ අම්මා බෞද්ධ, ඒ නිසා අපිත් බෞද්ධ. එහෙම නැත්නම් අපේ උප්පැන්න සහතිකේ ආගම කියන තැනට බෞද්ධ කියලා තියෙනවා. ඒ නිසා අපි බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්නතුනේ මේ ක්‍රම දෙකෙන්ම අපිට බෞද්ධයෙක් වෙන්න බෑ. බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසක ඉපදුනා කියලා කවදාවත් බෞද්ධ වෙන්නේ නැහැ. උප්පැන්න සහතිකේ ආගම කියන තැනට බෞද්ධ කියලා තිබුණ කියලත් ඒත් කවදාවත් අපි බෞද්ධයෝ වෙන්නේ නැහැ. එහෙනම් අපි බෞද්ධයෙක් වෙන්න නම් ඉස්සර වෙලාම මොකද්ද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. පින්නතුනේ අපි පන්සිල් ගන්නට ප්‍රථමයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වගේම ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ වගේම තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. එතකොට පින්නතුනේ මේ එකම දේ 3 වතාවක්ම මේ කියන්නේ ඇයි? මේ සරණේ හරියටම පිහිටන්න ඕන නිසා. දැන් හිතන්න පින්නතුනේ දැන් මේ වාක්‍ය 3 අපි හරියට උච්චාරණය කරේ නැති වුණොත් ඒත් සරණේ පිහිටන්නේ නැහැ පින්නතුනේ. දැන් හරියට මේක දිවුරුම් ප්‍රකාශයක් වගේ. දැන් බලන්න දිවුරුම් ප්‍රකාශයක ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න බෑ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ සරණ යනකොට ඒ සරණ යෑමේ ක්‍රමවේදයට අනුව අපි ඒව හරියට මනාව උච්චාරණය කරන්න ඕනේ. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම උච්චාරණය කරන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න මේ ටික කට ඇතුලේ තියාගෙන මිමිනුවොත් ඒත් සරණ පිහිටන්නේ නැහැ. ඒ මොකද අපේ මොයින් මේ වචන හරියට පිට වෙන්නේ නැහැ. හොඳට උච්චාරණය වෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට පින්නතුනි ඒ විදියට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. එහෙම සරණ යන පුජ්‍යලයාට ජීවිතේ විශේෂයෙන්ම පින් ගලනවා කියලා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතොර බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් සරණ යනවා කියලා කියන්නේ කොච්චර වාග්යක්ද අපේ ජීවිත තුළට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්ම පමණක් තමන්ගේ ජීවිතයට ලැබෙන දේවල්. දැන් මේ දේශනාව බොහෝ වෙලාවට ශ්‍රවණය කරන විශාල පිරිසක් ඉන්නවා. දැන් මම ඔය ඇත්තන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔය ඇත්තෝ මැරිලා කොහෙද යන්න ඉන්නේ කියලා. එහෙම නැත්තම් මෙහිම මම නම් බැරි වෙලාවත් සතර අපායට නම් යන්නේ නැහැ. මං සුගතියකටමයි යන්නේ කියන විශ්වාසය කීයෙන් කී දෙනාගේ ජීවිතවලද තියෙන්නේ කියලා බලන්න පින්නතුනේ. දැන් මේ ප්‍රශ්නේ අහුවට පස්සේ අපිට එකපාරට ඔලුවට එන්නේ අපි නම් කොහේ යයිද දන්නේ නැහැ කියලා.
නමුත් බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්ම පමණක් පුජ්‍යලයාගේ ජීවිතයට ලැබෙන වාග්ය කොච්චර වටිනවද කියලා පින්නතුනි. ඔයත් දන්නවා මහා සමය සූත්‍ර දේශනාව සිද්ධ වෙන අවස්ථාවේ බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා තථාගතයන් වහන්සේට මෙහිම කියනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණෙස්සන්ති කියලා. දැන් මේ ගාථාව බ්‍රහ්ම රාජවරු තමයි කියන්නේ. හැබැයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ගාථාව අනුමත කරපු නිසා තමයි ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒතර මේ ගාථාවෙන් මොකද්ද කියන්නේ? යේකේචි බුද්ධං සරණං ගතාසේ යම් කිසි කෙනෙක් තථාගත වූ බුදුරජාණන් වහන්සේ සරණ යනවද නතේ ගමිස්සන්ති අපාය භූමින් එයා කවදාවත් අපායට නම් යන්නේ නැහැ කියලා කියනවා. පහාය මානුසං දේහං මේ මිනිස් කය අත්තරිනවත් සමගම දේවකායං පරිපූර්ණෙස්සන්ති දෙව් පිරිස් සම කරනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියටම භාග්‍යවතුන් වහන්සේ සරණ ගියොත් ඒ සරණ යෑමම මුල් කරගෙන පුජ්‍යලයාගේ ජීවිතයට ලැබෙන ශක්තිය පින්නතුනි. එතකොට මේක මේ පිහිටිය කියලා කියන්නේ මේ සරණේ ආයි හැරෙන්න නැමෙන්න බෑ පින්නතුනි. දැන් හිතන්නකෝ දැන් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සුප්‍රබුද්ධ කුට්ටි කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා. මේ කුෂ්ඨ රෝගියා ධර්මශාලාව ඇතුළට යන්න බෑ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරනකොට ඈත තියා මේ ධර්ම දේශනාවට හිත් යොමා ගත්තා. තථාගත බුදුරජාණන් වහන්සේ දැක්කා අද මේ කුෂ්ඨ රෝගියා බණ අහනවා කියලා. දැකලා මේ කුෂ්ඨ රෝගියාම අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනාව සිද්ධ කරා. පින්නතුනි මේ දේශනාව ඉවර වෙනකොටම මේ කුෂ්ඨ රෝගියා උතුම් වූ මාර්ගඵලයෙහි පිහිටියා. සෝවාන් ඵලයෙහි පිහිටියා. දැන් පින්නතුනි මේක දැක්ක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැකලා ඉවරලා එකපාරටම මෙතෙන්ට ආවා. ඇවිල්ලා කියනවා මං උඹේ ඇඟේ තියෙන කුෂ්ඨය සම්පූර්ණයෙන්ම සුව කරලා දෙන්න. ඒ වගේම උඹට ජීවත් වෙන්න ඕන තරම් සල්ලිත් දෙන්න. හැබැයි මම මේ කියන එක කියන්න ඕනි කියලා කිව්වා. මොකද්ද? මේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියන බුදුන් බුදුන් නොවේයි කියාපන්. දහම් දහම් නොවේයි කියාපන්. සංගුන් සංගුන් නොවේයි කියාපන් කියලා කියන්න කිව්වා. දැන් පින්නතුනි මේ කුෂ්ඨ රෝගියා මේක කියයිද? කියන්නේ නැහැ. ඇයි? දැන් මේ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සෝවාන් වෙලා ඉන්නේ පින්නතුනි. සෝවාන් වෙච්ච කෙනෙක් නැවත ආපස්සට කවදාවත් හරවන්න බෑ පින්නතුනි. එහෙනම් මේ කුෂ්ඨ රෝගිය කවදාවත් මේ දේ කියන්නේ නැහැ. එතකොට ඒක ස්ථීර සරණ යෑමක්. අන්‍යවෙනි වූ සරණ යෑමක් ඔබ අප හැමදෙනා ළඟම තිබිය යුතුමයි පින්නතුනි. එතකොට දැන් තමන්ගේ ජීවිතය නැති වුණත් මේ සරණ නැති කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානය තියෙන්න ඕනේ. හිතන්නකො මෙහෙම ඔබ gedara ඉන්න අවස්ථාවකදී තමන් කවදාවත් දැකලා නැති මිනිස්සෙක් එක පාරටම ගේ ඇතුළට පැනලා ඉවර වෙලා පිහියක් අරගෙන බෙල්ලට තියලා මෙන්න මේ ටික කියන්න කියනවා. මොකද්ද? බුදුන් බුදුන් නොවේයි, දහම් දහම් නොවේයි, සංගුන් සංගුන් නොවේයි කියලා කියන්න කියනවා. එතකොට තමන් තීරණය කරන්න ඕනේ ඒ වගේ අවස්ථාවකට
තමන් මුහුණ දුන්නොත් ගන්නේ කාගේ පැත්තද කියලා. තමන්ගේ ජීවිතය නැති කරගෙන සරණ පිහිටලා ඉන්නවද සරණ එපා කියලා ඉවර වෙලා ජීවිතය ආරක්ෂා කරගන්නවද කියලා තමන් කල්පනා කරන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ගෙදරට එනවා සල්ලි බෑග් එකකුත් අරගෙන මිනිස්සෙක්. ඇවිල්ලා කියනවා මෙන්න මේ ටික කියන්න කියලා. බුදුන් බුදුන් නොවේයි කියාපන්, දහම් දහම් නොවේයි කියාපන්, සංගුන් සංගුන් නොවේයි කියාපන් කියලා කියනවා. එහෙම කිව්වොත් හරි සල්ලි බෑග් එකම දෙනවා කියලා කියනවා. එතකොට තමන් කල්පනා කරන්න ඕනි තමන් ඒ වෙලාවට සල්ලි ගන්නවද සල්ලි එපා කියලා සරණ පිහිටලා ඉන්නවද කියලා. පින්නතුනේ අද කාලේ මේ කෝටි ගණන් දෙන්න ඕනේ ටකරන් කොලයක් දීලිවර වෙලා වෙනත් ආගමකට හැරෙන්නේ කිව්වොත් ගෙදර තියෙන පිළිම වහන්සේත් පොළොවේ ගහලා වෙනත් ආගම් වලට යන මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ කියන්නේ හිම සරණක් නෙවෙයි. කවදාවත් ජීවිතේ මොනියම් හෝ අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ඇරෙන්න වෙන කාගේවත් සරණක් පිහිටක් හොයන්නේ නැහැ. එහෙනම් මේ පුජ්‍යලයා කවදාවත් කේන්දරයක් උස්සගෙන යයිද කොහෙවත්? දේවාලයකට යයිද කොහෙවත්? කවදාවත් යන්නේ තමන්ගේ ජීවිතේ හැම විපතක්ම හැම දුකක්ම හැම දෙයකටම ආශිර්වාද ලැබගන්නේ භාග්‍යවතුන් වහන්සේගෙන්. මේ හිම සරණක්. ඒ විදියට භාග්‍යවතුන් වහන්සේ සරණ ගියොත් එනම් පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි පින්නතුනි ධර්ම රත්නය සරණ ගියොත් ඒ පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ධර්ම රත්නයට ගෞරව කරමින් ධර්මයට අනුව තමන්ගේ ජීවිත සකස් කරගෙන ජීවත් වීම කියන එක තමයි මේ ධර්ම රත්නයේ සරණ යනවා කියලා කියන්නේ. දැන් පින්වතුනි මම මේ ඔය ඇත්තන්ට විස්තර කරන්නේ සූත්‍ර දේශනාවක්නේ. දැන් අපිට මේ සූත්‍ර දේශනාවන් පිළිබඳව ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. දැන් මේ පොතක් අරගෙන කියවල තේරුම් ගන්නත් බැරුව ඇති ඔය ඇත්තන්ට. හැබැයි පින්නතුනි මේ සූත්‍ර දේශනාවන් වල අන්තර්ගතය මහා ලොකුවට නොදැනගෙන හිටියත් හැබැයි මේ ත්‍රිපිටකය පිළිබඳව සැකැස්මවත් අපි තුල තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ පින්නතුනි. දැන් හිතන්නකෝ මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු 84000ක් වූ ධර්මස්කන්ධය පිටක තුනකට බෙදනවනේ. ඒව තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. එතකොට පින්නතුනේ මෙන්න මේ සැකැස්ම පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕනි. එතකොට මේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ පිටක තුන නැවත නැවත කොටස් වලට බෙදෙනවා. දැන් සූත්‍ර පිටකය ගත්තට පස්සේ දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන් කොටස් 5කට බෙදෙනවා පින්නතුනි. ආයිත් කුද්දක නිකාය පොත් 15කට බෙදෙනවා. ඒ පොත් 15 අතරේ තමයි ඇත්තු දන්න විමාන වත්තු, පේත වත්තු, ඒ වගේම ධම්මපදය, ඊළඟට තේර තේරී ගාථා, ඔය වගේ පොත් 15ක් තියෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ බෙදීමවත් අපි තුල තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි සමාජ ජීවත් වෙනකොට අපිට හම්බ වෙනවා මුස්ලිම් මිනිස්සු, ක්‍රිස්තියානි මිනිස්සු හම්බ වෙනවා. දැන් මේ මුස්ලිම් මිනිස්සෙක්ගෙන් අපි ඇහුවොත් ඔය ඇත්තන්ගේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මොන පොතේද කියලා එයා කියයි අපේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මෙන්න මේ කුරාණය කියන පොතේ. ඊළඟට ක්‍රිස්තියානි මිනිස්සෙක්ගෙන් ඇහුවොත් ඔහු කියයි අපේ දෙවියන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මෙන්න මේ බයිබලයේ කියලා. එතකොට දැන් ඔය ඇත්තන්ගෙන් කවුරු හරි ඇහුවොත් ඔයාලගේ ඔය බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොන පොතේද තියෙන්නේ කියලා ඔය ඇත්තන්ට උත්තරයක් දෙන්න පුළුවන්ද? අන්න වැදගත් ප්‍රශ්නයක් පින්නතුනේ.
දැන් ඔය ඇත්තෝ දන්නවද ඇත්තටම මේ ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවද කියලා? ඔය ඇත්තෝ දන්නවා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මුද්‍රණය කරන අර රතු පාට විශාල පොත් තමයි මේ ත්‍රිපිටක පොත් වහන්සේලා කියලා කියන්නේ. ඔය බොහෝ පන්සල්වල ආවාසගයේ ඇතුලේ ඔය පොත් ලස්සනට අඩුක් කරලා ඉබි අතුරු දාලා තියලා තියෙනවා. එතකොට ඔන්න ඔය පොත් ගොඩේ පින්නතුනි පොත් කීයක් තියෙනවද? දැන් අර විදිහේ ප්‍රශ්නයක් ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් එහෙම ඔය ඇත්ත මොකද්ද කියන්නේ? හොඳට මතක තියාගන්න ඕනේ මේ 84000ක් වූ ධර්මස්කන්ධයම පොත් පින්නතුනි 57කට සංග්‍රහ කරලා තියෙනවා. එතකොට ත්‍රිපිටකයට පොත් කීයක් තියෙනවද? අද හොඳට මතක තියාගන්න පොත් තියෙනවා පින්නතුනි 57ක්. එතකොට මේ දේත් කියන්න ඕනි ඒ පොත් 57 ඇතුලේ තියෙන්නේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ සංක්ෂිප්ත දේශනාව. එතකොට උන්වහන්සේගේ විස්තර දේශනාව තියෙන්නේ කොහෙද? විස්තර දේශනාව තියෙන්නේ පින්නතුනි අට කතාව තුල. එතකොට හිතන්නකො දැන් මම මේ පැහැදිලි කරන මේ සූත්‍රය සංක්ෂිප්ත කොටස තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ විස්තර දේශනාව තියෙන්නේ අට කතාව තුල. එතකොට පින්නතුනි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් සිද්ධ කරද්දී ඒක ඊ타මත්ම දීර්ඝයි පින්නතුනි. දැන් හිතන්නකෝ දැන් මේ සූත්‍රයේ අට කතාව බැලුවොත් එහෙම ඊ타මත් දීර්ඝ ලෙස මේ සූත්‍රය විස්තර කරනවා. එතකොට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සූත්‍ර දේශනාවක් විස්තර කරන්න ගියොත් අපිට හිතෙනවා පැය 4-5ක්වත් මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරන්න නැති කියලා. නමුත් පින්නතුනි සඳහන් කරනවා දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේගේ වචන ඊටමත් ඉක්මන් පින්නතුනි. දැන් හිතන්නකෝ අපි අම්මා කියලා කියනකොට ඒ කාල පරාසය ඇතුලේ භාග්‍යවතුන් වහන්සේට අම්මා කියන වචනේ 512 වතාවක් කියන්න පුළුවන්. තේරුණාද? දැන් මම අම්මා කිව්වනේ. ඒ කාලය ඇතුළතදී අම්මා කියන වචනේ භාග්‍යවතුන් වහන්සේට කියන්න පුළුවන් 512 වතාවක්. ඒතර බලන්න භාග්‍යවතුන් වහන්සේගේ තියෙන විශේෂත්වය. එතකොට භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවට දන් වළඳලා ඉවර වෙලා කරන භුක්තානුමෝදනාව පින්නතුනි දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය තරම් දිගයි කියලා කියනවා. එතකොට ඔය පොත් ටික එකතු කරලා බලන්නකෝ. ඔක දීඝනිකාය පොත් ටිකයි මජ්ක්‍ධිම නිකාය පොත් ටිකයි එකට එකතු කරලා බලන්න කොච්චර විශාලයිද කියලා මේ පොත් ප්‍රමාණය. එතකොට දන් වළඳලා අවසානයේ ඒ පුංචි කාලය ඇතුළතදී උන්වහන්සේ එච්චර දීර්ඝ විස්තරයක් සිද්ධ කරනවා නම් උන්වහන්සේගේ වචන කොච්චර ඉක්මනද කියලා බලන්න. හැබැයි මේ අපි ඉක්මනට කියාගෙන යද්දි මේ වචන තේරෙන්නේ අවබෝධ වෙන්නේ අර මෙහෙන් ඇහෙන්නේ නැහැ, ශබ්ද හරියට පිට වෙන්නේ නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පින්නතුනේ. ඒක පෙර පින් වලින් ලැබිච්ච විශේෂ හැකියාවක් පින්නතුනේ. එතකොට ධර්ම රත්නය පිළිබඳව ඔන්න ඔය කියන අවබෝධය තියෙන්න ඕනේ. එතකොට අද ඉඳන් හොඳට මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු 84000ක් වූ ධර්මස්කන්ධය පොත් 57කට සංග්‍රහ කරලා තියෙනවා. ඊළඟට පුජ්‍යලයාගේ ජීවිතයට පිංගලන තුන්වෙනි කාරණාව තමයි මහා සංඝරත්නයේ සරණ යාම. දැන් පින්නතුනි මහා සංඝරත්නයේ සරණ යනවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළි අරගෙන ඒ ධර්මයට අනුව කටයුතු කරමින් මේ ශාසනය රැකගෙන ඉස්සරහට යන ආර්ය මහා සංඝරත්නය හිස් මුදුනින් පිළි අරගෙන උන්වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරමින් උන්වහන්සේලාගේ අනුශාසනාවන් වලට අනුව තමන්ගේ ජීවිත හැඩගස්සා ගැනීම. දැන් බලන්න මහා සංඝරත්නයේ සරණ යනවා කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිත තුළට කොච්චරනම් වාග්යක් ලැබෙනවද කියලා බලන්න. ඔය ඇත්තෝ දන්නවා ඔය ඇත්තෝ දීලත් ඇති සාංගික දාන.
දැන් පින්නතුනි මේ දානය ගැන වැඩිපුරම විස්තර සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ විභංග වග්ගයේ 12 වන සූත්‍රය තමයි දක්ඛිනා විභංග සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පුජ්‍යලික වශයෙන් දෙන්න පුළුවන් දාන 14ක් සඳහන් කරනවා. මම ඒකෙන් කීපයක් මට මේ මාතෘකාවට අදාළ වෙන විදිහට මම ඔයයන්ට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි දාණය තමයි තිරිසනුන් විශේෂ දෙන දාණය. ඔබ gedara හදන බල්ලෙට්ට පූසෙට්ට බත් ටිකක් දුන්නොත් ඔයයන්ට එහි විපාක හැටියට අනාගත ජීවිත 100කට ආනිසංස හම්බ වෙනවා. ඒ කියන්නේ අනාගත ජීවිත 100කට ආහාර හිඟයක් එන්නේ නැහැ. දෙවෙනි පුජ්‍යලයා තමයි පෘථග්ජන දුසිල්වතුන්. එතකොට මෙයාගේ ස්වභාවය කිසිම ධර්මයක් නැහැ. පන්සිල් සමාදන් වෙලා නැහැ. හොරමැරකම් කරලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන ඒ වගේම මිනිස්සු මරමින් බොහෝම දුස්සීල ජීවිතයක් ගත කරන්නේ. දැන් එහෙම කෙනෙක් තමන්ගේ ගෙදරට ඇවිල්ලි ඉවර වෙලා තමන්ගේ හිත හදාගෙන මේ මිනිස්සයාට බත් ටිකක් දෙනවා. කොච්චර ආනිසංසයක් ලැබෙනවද? පින්නතුනි අනාගත ජීවිත 1000කට ආනිසංස හම්බ වෙනවා. තුන්වෙනි කාරණාව තමයි පෘථග්ජන සිල්වතුන් විශේෂ දෙන දාණය. දැන් හිතන්න පින්නතුනි පෘථග්ජන සිල්වතුන් කියලා කියන්නේ ඔවුන්ගේ ස්වභාවය මෙහිමයි. ආනඝාතය මහා ලොකු විදියට කරන්නේ නැහැ. මේ උගුල් අටවමින් සත්තු මරන්න යන්නේ නැහැ. නමුත් තමන්ගේ ගෙදරට කැරපොත්තු පත්තෑයෝ ඒ වගේ සත්තු ආවොත් නොමර ඉන්නෙත් නැහැ. ඒ වගේම තමයි හොරකම් කිරීම. මේ මහා ලොකු විදියට බැංකු මංකොල්ල කන්න, ගෙවල් මංකොල්ල කන්න යන්නේ නැහැ. නමුත් තමන් ආස කරන භාණ්ඩයක් තියෙනවා නම් කවුරුවත් බලාගෙන නැත්තම් නොගෙන ඉන්නෙත් නැහැ. ඒ වගේම තමයි කාමයේ වර්ධවා හැසිරීමත්. ඒ වගේම තමයි බොරු කීමත් පින්නතුනි. දැන් උස්සාවිවල නැග දිවුර බොරු කියන්නේ නැහැ. නමුත් Tamanට බොරුවක් කියන්න වුණොත් නොකිය ඉන්නෙත් නැහැ. ඊළඟට සුරාව. දැන් මත්ද්‍රව්‍ය කඩේට ගිහිල්ලා සල්ලි දීලා අරගෙන බොන්නේ නැහැ. නමුත් කාගෙන් හරි නිකන් ලැබුණොත් නොබී ඉන්නෙත් නැහැ. දැන් හිතන්නකෝ ඒ වගේ කෙනෙක් ඔයයන්ට හම්බෙලා ඔයයන්ට බත් ටිකක් දුන්න කියලා කොච්චර ආනිසංසයක් හම්බ වේද? එතකොට මතක තියාගන්න ඕනේ වැඩිපුරම සමාජයේ ඉන්නේ මේ වගේ උදවිය නෙවෙයිද? මේ වගේ උදවිය. එහෙම කෙනෙක් හම්බෙලා ඔයයන්ට බත් ටිකක් දෙනවා. කොච්චර ආනිසංසයක් ලැබෙනවද? අනාගත ජීවිත ලක්ෂයකට ආනිසංස හම්බ වෙනවා. ඊළඟට පින්නතුනි කාමෙහි වීතරාගයේ වූ බාහිර තාපසයන් විශේෂ දෙන දාණය. එතකොට මේ තාපසීන් වහන්සේ නමක් ඔය ඇත්තන්ට මුණ ගැහෙනවා. දැන් මේ තාපසීන් වහන්සේට පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන තියෙන්නේ. අහසින් ගමන් කරන්නත් පුළුවන්. දැන් ඒ වගේ තාපසීන් වහන්සේ නමක් ඔය ඇත්තන්ට හම්බ වෙලා ඔය ඇත්තු දන් ටිකක් දෙනවා. කොච්චර ආනිසංසයක් හම්බෙනවද? අනාගත ජීවිත ත්‍රිලියන 1කට ආනිසංස හම්බ වෙනවා. මේ ත්‍රිලියන 1 ලියන්නේ කොහොමද? 1.12. වර්තමානයේ ලියන ලොකුම ගාන පින්නතුනි. එතකොට එච්චර විපාකයක් හම්බ වෙනවා අපේ ශාසනයෙන් පිට වෙනත් ශාසනයක තාපසීන් වහන්සේ නමකට දෙන දානේ විපාක. ඊළඟට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සෝවාන් ඵලය සකස් කරගන්නට පිළිපන් තථාගත ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය මෙහිමයි. මම අර කලින් කිව්ව විදියට හරියටම තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. එක්ක පන්සිල් පද 5 එක්ක අටසිල් මනාව ආරක්ෂා කරන කෙනෙක් පින්නතුනි. දැන් හිතන්නකෝ ඒ වගේ කෙනෙක් ඔය ඇත්තන්ට හම්බ වෙලා ඔය ඇත්තු දන් ටිකක් දුන්න කියලා කොච්චර ආනිසංසයක් හම්බ වෙනවද? අනාගත ජීවිත අසංඛ්‍යයකට ආනිසංස හම්බ වෙනවා. මේ අසංඛ්‍ය කියන ගාන ලියන්නේ කොහොමද? එක ලියලා
.140ක් ලියන්න ඕනි පින්නතුනි. එතකොට අනාගත ජීවිත අසංඛ්‍යයකට ආනිසංස හම්බ වෙනවා. හිතන්නකො මෙහෙම දැන් ඔය ඇත්තෝ පෙහෙවස් සමාදන් වෙලා ඉන්න උවසියන්ට දන් දෙනවනේ පොය දවසට. දැන් මේ දානශාලාවේ මේ වගේ කෙනෙක් හිටියොත් හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා අටසිල් සමාදන් වෙලා මනාව රකින්න කෙනෙක් ඉන්නවා. ඔය ඇත්තෝ ඒ පුජ්‍යලයාගේ අතට දම්පත දෙනකොටම අනාගත ජීවිත අසංඛ්‍යයකට ආනිසංස හම්බ වෙනවා. දැන් මෙහෙමත් හිතන්න දැන් ගෙදර ඉන්න වයෝවෘද්ධ අම්මා හරි තාත්තා හරි ආච්චි සීයා ඉන්නවා. දැන් පින්නතුනේ ඒ වගේ කෙනෙක් මේ විදියට තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඉන්නේ. හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද 5 රකින්නවා. ඔය ඇත්තෝ ගිහිල්ලා අම්මගේ හෝ තාත්තගේ ආච්චිගේ හෝ සීයගේ අතට බත්පත දෙනකොටම ඒ දෙන පුජ්‍යලයාට අනාගත ජීවිත අසංඛ්‍යයකට ආනිසංස හම්බ වෙනවා. බලන්න පින්නතුනි මේ ශාසනයේ කොච්චර අසිරිමත්ද කියලා. 6 වෙනි පුජ්‍යලයා දක්වනෝ සෝවාන් තථාගත ශ්‍රාවකයා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රෝවාන් වහන්සේ නමකට දෙන දාණය ගැන මේ ලැබෙන ආනිසංසය ගැන ඉලක්කමකින් දක්වන්නේ නැහැ. උන්වහන්සේගේ වචනෙන්ම කියන්නේ කොහොමද? කෝපන වාදෝ සෝතාපන්නෝ කියලා. මේ සෝවාන් වහන්සේ නමකට දෙන දාණය ගැන කවර කතාවද කියලා අහන්න පින්නතුනේ. එතකොට තව කාරණාවක් කියන්න ඕනේ. දැන් මේ ශාසනයේ පින්නතුනේ මහරහතන් වහන්සේලා වෙනමත් රහතන් වහන්සේලා වෙනමත් ඉන්නවා. අපිට හැම දෙනා වහන්සේටම මහරහතන් වහන්සේ කියලා කතා කරන්න බෑ පින්නතුනි. පින්නතුනි කොටස් දෙකක්. ඒතකොට මහරහතන් වහන්සේලා වෙනමත් ඉන්නවා රහතන් වහන්සේලා වෙනමත් ඉන්නවා. දැන් මේ ශාසනය වැඩ ඉන්නවා පින්නතුනි සුක්ක විදර්ශක රහතන් වහන්සේලා. උන්වහන්සේලාට ධාන වලට සමවදින්න බෑ. ඒ වගේම ධානලාභී රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒ ධානලාභී රහතන් වහන්සේලා අතර ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් රහතන් වහන්සේලා ඉන්නවා. ඒත් මහරහත් වෙන්නේ නැහැ. ඊට අමතරව පින්නතුනි විද්‍යා 3ක් අභිඥා 3ක් ත්‍රිවිද්‍යා ප්‍රාරප්‍රාප්ත රහතන් වහන්සේලා ඉන්නවා. එතකොට උන්වහන්සේලාට පුබ්බේ නිවාසානුස්සති ඥානය, ආසවක්ෂයකර ඥානය, චුතූපපාත ඥානය කියන මේ ඥාන 3ක් තියෙනවා. හැබැයි මහරහත් වෙන්නේ නැහැ. ඊටත් ඉහළින් වැඩ ඉන්නවා දිබ්බ චක්කු දිබ්බ සෝතාදී අභිඥා තිබෙන රහතන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාට ත්‍රිවිද්‍යාව ඒ වගේම ෂඩභිඥාව තියෙනවා පින්නතුනි. ඒත් මහරහත් වෙන්නේ නැහැ. ඊටත් ඉහළින් සිටින රහතන් වහන්සේලාට තමයි පින්නතුනි මහරහතන් වහන්සේලා කියන්නේ. උන්වහන්සේලා මහරහත් භාවයේ ලබනවත් එක්කම උන්වහන්සේලාට ලැබෙන කාරණා 4ක් පින්නතුනි. ඒක තමයි කියන්නේ සිව්පිලි සිඹියාපත් මහරහත් භාවය කියලා. ඒතකොට උන්වහන්සේලා රහත් භාවය ලබා ගන්නකොට උන්වහන්සේලාට ලැබෙනවා අර්ථ ධර්ම නිරුත්ති පටිභාන කියන මෙන්න මේ ඥාන 4 ලැබෙනවා. ඒතකොට උන්වහන්සේලාට මේ ලෝකේ ව්‍යවහාරික භාෂා 101ක් ලියන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් ව්‍යාකරණානුකූලව. ඒක බොහොම වැදගත් කාරණාවක්. එතකොට මේ ත්‍රිපිටක බුද්ධ වචනේ නැවත ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඒව ඉබේටම පුළුවන් වෙනවා. ඒ වගේම පින්නතුනි හේතුඵල වාදයේ පිළිබඳව විශේෂ දැනුමකුත් තිබෙනවා. මහා සංඝ කියනකොට ඇතුළත් වන්නේ මේ පිරිස විතරක් නෙවෙයි පින්නතුනි. ඊටත් ඉහළින් මේ ශාසනයේ වැඩ ඉන්න විශේෂ මහරහතන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා තමයි පින්නතුනි මිහිඳු මහරහතන් වහන්සේ, නාගසේන මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මේ ශාසනයේ විශේෂ මහරහතන් වහන්සේලා දෙනවා. දැන් සමහරු කියනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්නට කලින් ලංකාවේ භාෂාව ඉගෙන ගත්ත කියලා. එහෙම දෙයක් උනේ නැහැ. උන්වහන්සේ බොහෝම පුණ්‍යවන්ත
සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේගේ තියෙන නිහතමානීකම නිසා පින්නතුනි ලංකාවට වඩින්නට කලින් උන්වහන්සේ මේ ත්‍රිපිටක බුද්ධ වචනේ නැවතත් අවුරුදු 3ක් ඉගෙන ගත්ත කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිහතමානීකම නිසා. එතකොට පින්නතුනි උන්වහන්සේලා දෙනමට වඩා ඊටත් ඉහළින් වැඩ ඉන්න ශ්‍රාවකීන් වහන්සේලා තමයි 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා. මේ 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා අතර පින්නතුනි මහරහතන් වහන්සේලා 4 නමක් වැඩ ඉන්න උන්වහන්සේලා විශේෂ මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියන මේ 4 දෙනා වහන්සේ පින්නතුනි විශේෂ මහරහතන් වහන්සේලා 4 නමක්. උන්වහන්සේලා 4 දෙනා වහන්සේට වැඩිය හිතන්නටවත් බැරි උඩින් ඉන්න තව මහරහතන් වහන්සේලා දෙනමක් මේ ශාසනයේ වැඩ ඉන්නවා. ඒ තමයි පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් කියලා කියන්නේ. ඒතර බලන්න පින්නතුනි දැන් මේ මහා සංඝයාට දානයක් දෙනකොට එතකොට මේ හැම දෙනා වහන්සේම ඇතුළත් වෙනවා. හැබැයි වර්තමානයේ අපි අපේ හිතින් මොකද කරන්නේ? අපි දෙන සාංගික දාණය ඒක අපි පුජ්‍යලික කරගන්නවා. දැන් හිතන්නකෝ ඔය ඇත්තන්ගේ ගෙදරට දානෙත් දෙනකොට හාමුදුරන් වහන්සේලා 19ක් වැඩිය කියලා. දැන් පින්නතුනි අපි මේ සාංගික වාක්‍යයක් කියනවා. හැබැයි මේ සාංගික වාක්‍ය කිව්වට මේ සාංගිකය වෙන්නේ පින්නතුනි හිතත් එක්ක. එතකොට දැන් වාක්‍ය කිව්වට විතරක් මදි. මේක හිතත් එක්ක වෙන ගනුදෙනුවක්. දැන් හිතන්නකෝ ඇත්තු දන්න කියන ගමේ පන්සලේ හාමුදුරුවෝ වැඩිය. ඒ හාමුදුරුවෝ ගැන විශේෂයක් දැක්කුවොත් එහෙම මොකද වෙන්නේ? දානි පෞද්ගලික වෙනව පින්නතුනි. ඒ වගේම අරණ්‍ය වාසී හාමුදුරුවෝ, මේ කළු හාමුදුරුවෝ, මේ සුදු හාමුදුරුවෝ, මේ කණ්ණාඩි දාන හාමුදුරුවෝ කියලා අපි කල්පනා කරනවා, හිතනවා. එහෙම හිතපු ගමන් මොකද වෙන්නේ? දානි පෞද්ගලික වෙනවා. ඒ නිසා අපි හිතන්න ඕනි අපි ආර්ය මහා සංඝ රත්නයටයි මේ දානි දුන්නේ කියලා. අන්න එතකොට තමයි පින්නතුනි සාංගික දානයක ආනිසංස අඩු නැතුවම තමන්ගේ ජීවිතයට ලැබෙන්නේ. එතකොට බලන්න පින්නතුනි කොච්චර වාග්යක්ද කියලා. එතකොට මහා සංඝ රත්නයේ සරණ යනවා කියන්නේ කොච්චර ප්‍රබල ආනිසංස පක්ෂයක්ද කියලා හිතන්න. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ, ධර්ම රත්නයේ සරණ යනවා කියන්නේ, මහා සංඝ රත්නයේ සරණ යනවා කියන්නේ පුජ්‍යලයාගේ ජීවිතයට පිං ගලනව කාරණා හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතර බලන්නේ කොච්චර විශේෂ දෙයක්ද කියලා. ඒ නිසා පින්නතුනි දැන් භාග්‍යවතුන් වහන්සේ සරණ යෑමම කියලා කියන්නේ අපේ ජීවිත තුළට කොච්චර ප්‍රබල රැකවරණයක්ද කියලා බලන්න. අනිත් එක මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ මේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. දැන් හිතන්නකෝ ඔබට මේ දේශනාව පැයක පමණ කාලයක් ශ්‍රවණය කරන්න ඕනී කියලා හිතීමම පින්නතුනි කොච්චර ප්‍රබල සිතුවිල්ලක්ද කියලා. දැන් ඔය සිතුවිල්ල අද ලංකාවේ ලෝකෙ කීයෙන් කී දෙනාට දෙන්නේ කියලා බලන්න. එතකොට පින්නතුනි දැන් භාග්‍යවතුන් වහන්සේට දන් ටිකක් දෙන්න ඕනි කියලා හිතෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා බලන්න. එතකොට එහෙම සිතුවිල්ලක් සිතෙනවා කියලා කියන්නේ බණක් අහන්න Tamanට සිතුවිල්ලක් සිතෙනවා කියලා කියන්නේ කොච්චර ප්‍රබල ආශිර්වාදයක්ද කියලා බලන්න Tamanගේ ජීවිතේට. තාමත් විශාල ආශිර්වාදයක් පින්නතුනි. ඒක මහා ප්‍රබල පුදුම තරම් ආශිර්වාදයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අත් දෙක එකතු කරලා උන්වහන්සේට වඳිනවා කියලා කියන්නේ එහෙම කරන්නත් ඔය ඇත්ත ළඟ කොච්චර ප්‍රබල පාරමිතා ශක්තියක් තියෙන්න ඕනද කියලා හිතන්න. මේ ඉබේ පහළ වෙච්ච කිසිම දෙයක් නෑ පින්නතුනි. මේ සංසාරේ කරපු පින්වල ශක්තියින් හැටියට ලැබිච්ච දේවල්. හිතන්න පින්නතුනි තමන් බණක් අහන්න හිතනවා කියලා කියන්නේ ඒ තුල කොච්චර ගැඹුරුකමක් තියෙනවද කියලා.
භාග්‍යවතුන් වහන්සේට අත් දෙක එකතු කරලා වඳිනවා කියලා කියන්නේ කොච්චර ආශිර්වාදයක්ද ඒක තමන්ගේ ජීවිතේට. ඒ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ පින්නතුනි ප්‍රබල පාරමිතා ශක්තියක් තමන් තුළ තියෙන. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ස්වභාවය ගැන අපි දන්නේ නැහැනේ. දැන් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ පවතින ප්‍රදේශය තමයි කෝටි ලක්ෂයක් සක්වල කියලා කියන්නේ. එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලටම පින්නතුනි ඉරවල් කෝටි ලක්ෂයයි සඳවල් කෝටි ලක්ෂයයි පායනවා. එතකොට පින්නතුනි දැන් මේ එක සක්වලක් ඇතුලේ තල තියෙනවා 31ක්. ඒව මෙහිමයි එන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. එතකොට 20යි. දිව්‍ය ලෝක 6යි 26යි. ඊළඟට පින්නතුනි සතර අපායයි 30යි. අපේ මනුස්ස ලෝකයේ ගත්තට පස්සේ තල 31ක්. එතන මේ කෝටි ලක්ෂයක් සක්වල කියනකොට මනුස්ස ලෝකම කොච්චර තියෙනවද? කෝටි ලක්ෂයක් මනුස්ස ලෝක තියෙනවා. අකනිටා බ්‍රහ්ම ලෝකම තියෙනවා පින්නතුනි කෝටි ලක්ෂයක්. එතකොට මේ සියලුම ප්‍රදේශය තුල තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ පවතින පින්නතුනි. ඒතර බලන්න කොච්චර විශේෂ ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමක්ද කියලා. එතකොට එවැනි වූ පුණ්‍යවන්ත ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමක් සරණ යන්න ඔබ තුල කොච්චර පාරමිතා ශක්තියක් තියෙන්න ඕනද කියලා. ඒතර වැදගත්ම දේ තමයි මේ කෝටි ලක්ෂයක් සක්වලෙහිම පූජනීයම තැන තියෙන්නේ කොහෙද? අපි මේ ඉන්න සක්වලේ. අපි මේ ඉන්න සක්වලේ අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝකෙ පින්නතුනි. දැන් මේ මනුස්ස ලෝකෙත් මේ ලංකා දීපේ කෝටි ලක්ෂයක් සක්වලෙහිම පූජනීයම තැන පිහිටලා තියෙන්නේ කොහෙද? කොහෙද පිහිටලා තියෙන්නේ? අනුරාධපුර රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ පින්නතුනි කෝටි ලක්ෂයක් සක්වලෙහිම පූජනීයම තැන. එතන තමයි පින්නතුනි මේ කෝටි ලක්ෂයක් සක්වලෙහිම විශිෂ්ටම ස්ථානය පූජනීයම තැන. එතකොට හිතන්නකො පින්නතුනි මේ කෝටි ලක්ෂයක් සක්වලෙහි ඉන්න මිනිසුන් පින් කර කර ප්‍රාර්ථනා කරනවා අනේ අපිටත් මහා සෑය වඳින්න අවස්ථාව ලැබෙන්න කියලා. හැබැයි අවාසනාව කියලා කියන්නේ අපිට මෙතන ඉඳන් කිලෝමීටර ගාණයි තියෙන්නේ මහා සෑයට. හැබැයි බලන්න අද ලංකාවේ මේ මහා සෑයවත් වැඳගන්නේ නැතිව කී දෙනෙක් නම් මෙරි මෙරි යනවද කියලා. අවාසනාව පින්නතුනි. ඒ නිසා මේ දේශනාව අහන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මහා සෑය තාමත් වැඳගෙන නැති පෙට්ටගම් වල තියෙන සල්ලි අරගෙන දැම්මම පිටත් වෙන්න මහා සෑය වඳින්න. ඒ මොකද හෙට වෙද්දි මැරිලා හිටියොත් ඔක්කොම සෙල්ලම් ඉවරයිනේ නේ. ඒ නිසා පින්නතුනි මහා සෑය ගිහිල්ලා වැඳගන්න. ඒක අපිට ලැබිච්ච කොච්චර වාග්යක්ද. එදා මහා සෑය ඇතුලේ සිංහ තෙල් වලින් දඩලපු පහන් ආලෝක ඒ විදියටම දැල්වෙනවා. ඒ වගේම එදා පූජා කරපු සුවඳ මල් මේ මොහොතෙත් ඇතුලේ පර වෙන්නේ නැතිව සුවඳ දිදී තියෙනව පින්නතුනි. ඒ තමයි ආශ්චර්යය. ඒ තමයි අසිරිමත් භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඒ නිසා පින්නතුනි මේ ලංකා දීපේ ඉපදෙනවා කියලා කියන්නේ 100ට 200ක් 300ක් පින් කරලා තියෙන්න ඕනේ. එතකොට බලන්නකො මෙතන ඉපදෙනවා කියලා කියන්නේ අපිට කොච්චරනම් පාරමිතා ශක්තියක් තියෙනවද කියලා. මේ පාරමිතා ශක්තිය තාමත්ම ප්‍රබලයි පින්නතුනි. හිතන්නකො පින්නතුනි අපි ළඟ තියෙන පාරමිතා ශක්තිය මේ වගේ එකක් කියලා අපිට වැටහිලා නැහැනේ. හැබැයි වැටහුණා නම් අපි මේටත් වැඩිය වීරවන්තව පින් කුසල් වඩනවද නැද්ද? මීටත් වැඩිය වීරවන්තව පින් කුසල් වඩනවා. දැන් පින්නතුනි ඇත්තු අහලා තියෙනවනේ අලි ඇත්තු ගැන. අලි ඇතුන්ගේ ස්වභාවය තමයි ඒ අලි ඇත්තුන්ගේ කන් දෙකට තමන්ගේ ශරීරයම වැහිලා තියෙන්නේ පින්නතුනි. තමන්ගේ ශරීරයම වැහිලා තියෙන්නේ. හැබැයි කන් දෙක තිබුණේ නැත්තම් එයාගේ ප්‍රමාණය හරියටම දැනගන්නවද නැද්ද? දැනගන්නවා. හැබැයි එහෙම දැනගත්ත නම් මේ අලි ඇත්තු ඌටත් වැඩිය දඟලනවද නැද්ද? ඌටත් වැඩිය දඟලනවා පින්නතුනි.
අපිටත් වෙලා තියෙන අන්නේ වගේ දෙයක්. අපිට තියෙන පින, අපිට තියෙන වාග්ය, අපිට තියෙන වාසනාව මෙන්න මේ වගේ එකක් කියලා අපිට වැටහිලා නැහැ තාම. වැටහුණා නම් මීටත් වැඩිය වීරවන්තව තව තවත් කුසල් දහම් වඩන්න, පින් දහම් වඩන්න අපි ඉදිරිපත් වෙනවා පින්නතුනි. ඒ නිසා පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනෙක්ටම අනුග්‍රහ කරලා තමයි පිරිනුවන් පාලා තියෙන්නේ. හිතන්න එපා මේ එහෙම දෙයක් නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතෙත් අපිත් එක්ක ජීවත් වෙනවා. උන්වහන්සේම දේශනා කරනවා පින්නතුනි දීඝනිකායේ දෙවෙනි පොතේ 242 වෙනි පිටුවේදී උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට ආනන්ද හාමුදුරන් වහන්සේට. ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස අතීත සත්තුකං පාවචනං නත්තිනෝ සත්තාති නකෝ පනේතං ආනන්ද ඒවං දට්ටබ්බං කියලා දේශනා කරලා තියෙනවා. ආනන්ද ඔබලාට මෙහෙම හිතෙන්න පුළුවන්. පෙළදහම දේශනා කළ ශාස්ත්‍රවරයාණන් වහන්සේ අතීතයට වැඩියා. නකෝ පනේතං ආනන්ද ඒවං දට්ටබ්බං මේ සිතුවිල්ල සිටිය නොයුතු යුතු සිතුවිල්ලක් කියලා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. එතකොට බලන්න මේ අනුග්‍රහ අපිට ලැබිලා තියෙන්නේ කොහොමද? හිතන්නකො දැන් අද දවසේ ඔය ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේට පැන් වීදුරුවක් පූජා කරනවා කියලා. පින්නතුනේ මේ පැන් වීදුරුව භාග්‍යවතුන් වහන්සේ කලින්ම දැකලා බාර අරගෙන ඔය ඇත්තන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව අනුව ඔය ඇත්තන්ට ලැබෙන්න ඕනි පිනත් අනුමෝදන් කරලා තමයි පිරිනුවන් පාලා තියෙන්නේ. එතකොට අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන ඒ ඊශ්‍රායලයේ පදිංචි ඒ පින්වත් හැම දිනාම භාග්‍යවතුන් වහන්සේ කලින් දැකලා තියෙනවා. දැකලා කවුද හොඳට බණ අහන්නේ, කවුද ශ්‍රද්ධාවෙන් බණ අහන්නේ, කවුද කියන බණ මතක තියාගන්නේ, මේ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ දැකලා ඒ උදවියගේ ශ්‍රද්ධා මට්ටම් වලට අනුව ලැබෙන්න ඕනි පින පවා අනුමෝදන් කරලා තමයි පිරිනුවන් පාලා තියෙන්නේ. අද හිතන්න ඔය ඇත්තෝ මල් වට්ටියක් අරගෙන භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට යනකොට භාග්‍යවතුන් වහන්සේ මල් වට්ටියේ බාර අරගෙන ඔය ඇත්තන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව අනුව ඔය ඇත්තන්ට ලැබෙන්න ඕනි පින අනුමෝදන් කරලා තමයි පිරිනුවන් පාලා තියෙන්නේ. අපි මේ හැම දෙයක්ම පින්නතුනි වැරදි විදියට අල්ලගෙන තියෙන්නේ. මේ ශාසනයෙන් අපිට පුදුම තරම් අනුග්‍රහයක් ලැබිලා තියෙන්නේ. හැබැයි මේ අනුග්‍රහය මේ වගේ එකක් මෙච්චර වටිනා එකක් කියලා අපි කාටවත් තාම හරියට මනාව අවබෝධ වෙලා නැහැ. එහෙම අවබෝධ වුණා නම් පින්නතුනි අපි මේ විදියට කටයුතු කරන්නෙත් නැහැ. ඒ නිසා පින්නතුනි මේ ශාසනය කියලා කියන්නේ ආශ්චර්යමත් ශාසනයක්. භාග්‍යවතුන් වහන්සේට යම් කිසි පූජාවක් සිද්ධ කරනවද ලැබෙන ආනිසංස පක්ෂය ඊටාත්ම විශාලයි පින්නතුනි. ඒක වචන වලින් කියන්න බෑ. උන්වහන්සේට සුළු සුළුවෙන් පූජා පවත්වපු උදවියත් මේ වෙනකොට දිව්‍ය ලෝකවල උන්වහන්සේට අත් දෙක එකතු කරලා සාදු කියලා වැඳ උදවියත් මේ වෙනකොට දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් ලබනවා පින්නතුනි. ඒ වගේ අසිරිමත් ශාසනයක් මේ ශාසනය. ඒ නිසා පින්නතුනි මේ ශාසනය පිළිබඳව මනාව අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අපිට කියන්න උනේ කාරණා තුනයි. තව එක කාරණාවක් කෙටියෙන් කියලා ඉවරලා දේශනාව හමාර කරනවා. හතරවෙනි කාරණාව තමයි පින්නතුනි යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවද ඒ කාරණාව ඒ පුජ්‍යලයාගේ ජීවිතයට පිංගලන කාරණාවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් හිතන්නකො පින්නතුනි මේ ඇහැට පේන කිසිම ප්‍රාණියෙක් නොමරා ජීවත් වීම තමයි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කියන්නේ. දැන් පින්නතුනි අපි කොච්චර බණ ඇහුවත් තාම මදුරුවෙක් වහනකොට මදුරුව මරන්න අපි තාම පෙළඹෙනවනේ. ඒ වගේම අපේ කකුල කෝඹියේ කෑවොත් එහෙම අපි මොකද කරන්නේ? අනිත් කකුලේ මහපට ඇඟිල්ල අරගෙන අර කෝඹියගේ ඇඟුඩින් තියලා රෝල් කරලා දානවා. අපිට හිත සකස් වෙලා නැහෙනි පින්නතුනි මේ කන සතාව මං අයින් කරන්න ඕනි කියලා. එහෙම සකස් වෙලා නැහැ. අපි බණ 100ක් ඇහුවත් 1000ක් ඇහුවත් වැඩක් තියනවද පින්නතුනි මේ සංයමයේ මා තුල මේ මොහොතේත් නැත්තම්?
එහෙනම් මදුරුවේ කනකොට මදුරුව එලවන්න ඕනි. ඒ වගේම තමයි කෝඹියේ කෑවොත් කෝඹිය අරන් දාන්න ඕනි පැත්තකට. අපි පෙළඹෙන්නෙම පින්නතුනේ ඒ සතා කොහොම හරි කරලා මරලා දාන්න. ඒතර බලන්නේ කොච්චර ප්‍රබල අකුසලයක්ද ඒ සිද්ධ කරගන්නේ කියලා. ඒ නිසා පින්නතුනේ මේ වර්තමාන මිනිස්සු දැන් කියන දෙයක් තමයි ඩෙන්ගු මදුරුව මරලා දීර්ඝායුෂ හොයාගන්න පුළුවන් කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරොත් සතුන් මැරීමෙන් වැළකීලා හිටියොත් මොකද්ද වෙන්නේ? සතුන් මැරීමෙන් වැළකීලා හිටියොත් දීර්ඝායුෂ ලබන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි වර්තමාන මිනිස්සු කියනෝ නෑ සත්තු මරලා තමයි දීර්ඝායුෂ හොයන්න පුළුවන්. ඒකනේ බොහෝ මිනිස්සු මේ ඩෙන්ගු මර්ධන ව්‍යාපාර කරන්නේ. සත්තු මරණ ව්‍යාපාර පින්නතුනේ. එතකොට මේ සත්තු මර වුන් කියනෝ නෑ අපිට මේ සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්, දීර්ඝායුෂ ලබන්න පුළුවන්. එතකොට මේ උදවේ මේ කාගේ ධර්මයත් එක්කද මේ අභියෝග වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට තමයි මේ අභියෝග කරන්නේ. පින්නතුනේ එහෙම දෙයක් නෑ. හැම සතෙක්ටම පින්නතුනේ අබය දෙන්න ඕනේ, ජීවිතය දෙන්න ඕනේ, ඔවුන් ආරක්ෂා කරන්න ඕනේ. කිසිම අවස්ථාවකදී කුඩා හෝ විශාල හෝ කිසිම සතෙක් නොමරා ඉන්න තමන් කල්පනා කරන්න ඕනේ. දැන් පින්නතුනේ ඔයත්තන්ට මම මෙහෙම මේක පැහැදිලි කරලා දෙන්නම්කෝ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගෙජ්ජකූට පර්වතයේ පාමුල උන්වහන්සේ සක්මන් කරමින් ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ ගලක් පෙරලනවා. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ ඇත්තු 5 දෙනෙක්ගේ හෝ 7 දෙනෙක්ගේ ශරීර ශක්තිය තියෙන පුජ්‍යලේ. එතකොට දැන් ඒ ශරීර ශක්තියත් උපයෝගී කරගෙන තවත් යාන්ත්‍රික ආධාරිකුත් ඇතිව තමයි පින්නතුනේ මේ විශාල ගල පෙරලන්නේ. ඒ පෙරලනකොට ඊටත් වැඩිය විශාල ගල් දෙකක් පොළවෙන් මතුවලා අර පෙරලීගෙන එන ගල නතර කරනවා. එතකොට මේක කරේ කවුද? ස්වභාව ධර්මයේ පින්නතුනේ. ඇයි උන්වහන්සේ සංසාර පුරාවට දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා කවුද දන්නේ? මේ ස්වභාව ධර්මයේ දන්නවා. ඒ උත්තමයට යම් කිසි කරදරයක් වෙන්න යනකොට ස්වභාව ධර්ම ඉදිරිපත් වෙනවද නැද්ද? ඉදිරිපත් වෙනවා පින්නතුනේ. ඒක තමයි ඒකලේ. ඒතර බලන්න ප්‍රාණඝාතයෙන් වැළකීමේ විපාකය තමයි ඒක. ඒතර උන්වහන්සේගේ ශ්‍රී පතුලේ ගල් පතුරක් ඇවිල්ලා මොකද උනේ? ඇත්තටම උන්වහන්සේගේ ශ්‍රී පතුලෙන් කකුල තුවාල වෙලා එළියට ආවද? නෑ පින්නතුනේ. සඳහන් කරලා තියෙනවා තථාගතයන් වහන්සේ අකමැති කිසිම අවස්ථාවකදී කිසිම කෙනෙක්ට තථාගතයන් වහන්සේ ඝාතනය කරන්න බෑ කියලා. අඩුම තරමේ පින්නතුනි තථාගත ශරීරය මදුරුවෙකුටවත් සිදුරු කරන්න බෑ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ශක්තිය ලැබුණේ කොහින්ද? මේ ශක්තිය ලැබුණේ දිවි හිමියෙන් සංසාරේ පුරාවටම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා. එතකොට පින්නතුනේ මේ කකුලේ ඇවිල්ලා මේ ගල්පතුර වැදිලා මොකක්ද උනේ? උනේ පින්නතුනේ උන්වහන්සේගේ ශරීරේ ලේ කැටි ගැසීමක් තමයි උනේ. අපෙත් අර තදේට තැළුණට පස්සේ දම් පාටට හොරු වගේ බිබිලක් එන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි පින්නතුනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පතුලට උනේ. නැතුව මේ ඒ ගල්පතුර වැදිලා ලේ එළියට ආවේ නෑ. එහෙම කවදාවත් කාටවත් ඒ දේ කරන්න බෑ පින්නතුනේ. ඒ තමයි දෙවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකීච්ච එකේ විපාක. ඒතර බලන්න උන්වහන්සේ කොච්චරනම් ප්‍රාණීන්ට සංසාර පුරාවට අභය දීලාද? බලන්නේ රැකවරණය කොච්චර ප්‍රබලයිද කියලා. එහෙනම් අපිත් පින්නතුනේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙනකොට ස්වභාව ධර්මය අපිගෙන බලාගෙන ඉන්නේ. ඒක මං ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා අල්ලපු ගෙදර මිනිස්සු දැනගන්න ඕනේ. නමුත් ස්වභාව ධර්මය හැම මොහොතකම පින්නතුනේ අපි දිහා බලාගෙන ඉන්නේ. එතකොට අපිට කරදරයක් වෙන්න යනකොට ස්වභාව ධර්මයේ කවදාවත් බලාගෙන ඉන්නේ නැහැ. අපිට රැකවරණය සලසනවා. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ විදියට මෙන්න මේ දහම් කාරණාවන් කීපය මතක තියාගන්න ඕනේ. ඉතින් වෙලාවේ හැටියට දහම් කාරණා 4ක් ඉතාමත් සුළුවෙන් තමයි පැහැදිලි කරලා දුන්නේ. අනිත් කාරණාවන් තමයි පින්නතුනේ
හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, ඒ වගේම බොරු කීම, ඒ වගේම සුරාව පානය කිරීම කියන මෙන්න මේ කාරණා 8 තමයි පින්නතුනේ මේ පුඤ්ඤාවි සන්ද කියන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. තෙරුවන් සරණ යාම පළවෙනි කාරණා 3, අනිත් කාරණා 5 තමයි පන්සිල් පද 5 රැකීම. මෙන්න මේ කාරණා 8 තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් ඒ පුජ්‍යලයාගේ ජීවිතයට පින් ගලනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ දහම් කාරණාවන් වලට අනුව තමන්ගේ ජීවිත හැඩගස්සා ගන්න හැම දිනාටම සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුනි අද දවසේ සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ පින්වත් ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සකුන්තලා විතානාරච්චි මහත්මිය විසින් ඔවුන්ගේ අරමුණු හැටියට සඳහන් කරලා තිබෙනවා. පළමුව පූජනීය මහා සංඝරත්නයට වන්දනා කරමි කියලා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දාවිත් විතානාරච්චි තාත්තාට, තිලක් විතානාරච්චි, ඒ වගේම කින්ස්ලි විතානාරච්චි, රම්‍යා විතානාරච්චි, විමලා පීරිස් ලොකු අම්මා, අනුලා පීරිස් පුංචි, බර්ටි පීරිස් මාමා ඇතුළු වර්ග පරම්පරාවේ නමින් පරලොව සැපත් මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ පින්වත් හැම දිනාටම මේ සියලුම පුණ්‍ය ධර්මයන් වල බලයේ ශක්තිය ලැබේවා. ඒ හැම දිනාම ඇතුළු වර්ග පරම්පරාවේ සංසාරගත සියලුම ඥාතීන්ද සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දිනා නමින් මිය දෙන්ට යෙදුණු සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා, දුකින් අත මිදේවා. ඒ හැම දිනාමත් දෙව් මිනිස් සැප අවසානයේ පැතූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන පැතුමන් නැතිව ඒ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරන ඊශ්‍රායලයේ සේවයේ නියුතු සකුන්තලා විතානාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුල්වල හැම දිනාටමත් ඒ වගේම සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවදා වේවා කියන පැතුමත්, ඒ වගේම සිත නිවන බුදුබණ වෙසක් ධර්ම දේශනා මාලාව වෙනුවෙන් වැඩමවා වදාළ සියලුම දේශකයාණන් වහන්සේලාට ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සිත නිවන බුදුබණ වෙසක් ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කළ සියලුම දෙනාට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටමත් ඒ දායකත්වයේ දරු පින්වත් හැම දිනාගේම පවුල්වල හැම දිනාටමත් ඒ වගේම විශේෂයෙන්ම මේ දේශනාවන් මාලාව සංවිධානය කරන සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ප්‍රධාන අනුශාසක පූජනීය උණුවතුරු බුබුලේ පියදස්සි හාමුදුරන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය හේතු වේවා, වාසනාව වේවා. උන්වහන්සේ සිද්ධ කරගෙන යන ලෝක ශාසනික මෙහෙවරයන් තව තවත් ඉදිරියට නිදුක්ව නිරෝගීව සිද්ධ කරගෙන යන්නට මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය උන්වහන්සේටත් හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ඊශ්‍රායලයේ සේවයේ නියුතු පින්වත් සකුන්තලා විතානාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුල්වල හැම දිනාටමත් සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටමත් මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය හේතු වේවා, වාසනාව වේවා. අපල උපද්‍රව කරදර බාධක ඇතනම් මේ සියල්ලම දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. කරන කින රැකියාදී කටයුතු, ව්‍යාපාරාදී කටයුතු, වෙළහෙළඳාම් කටයුතු, ගොවිතැන්පත් ආදී කටයුතු ඉගෙන ගන්න බෝසත් දුවදරුවන් ඉගෙනීම් කටයුතු දිනෙන් දින දියුණු භාවයට පත් වේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. කායික සහනය, මානසික සහනය ලැබේවා. ජීවිතයේ අභිවෘද්ධිය සඳහා සිද්ධ කරන සියලුම කටයුතු දිනෙන් දින දියුණු භාවයට පත් වේවා. හැම දිනාගෙම ජීවිතවලට බලපාන
ප්‍රශ්න කම්කටොළු ආරවුල් වියෝල් චිත්ත පීඩා චිත්ත වේදනා ඇස්වහ කටවහ අනිමින කොඩවින ආදී දෝසාන්ධකාරයන් නම් මේ සියල්ලම දුරු වේවා. හැම අතකින්ම ජීවිත වාසනාවන්ත භාවයට පත් කරගන්නට මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය හේතු වේවා වාසනාව වේවා. විශේෂයෙන්ම මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරන ඊශ්‍රායලයේ සේවයේ නියුතු සකුන්තලා විතානාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුල්වල හැමදෙනාම ආරක්ෂා කරන සියලුම දෙවරු මේ පින් අනුමෝදන් වේවා. ලෝකයා සම්බුද්ධ ශාසනය සුරකින සියලුම දෙවරු මේ පින් අනුමෝදන් වේවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාව ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කළ පින්වත් හැම දිනමත් ආරක්ෂා කරන සියලුම දෙවරු මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිව තේජානුභාවයන් දිව්‍ය ආශීර්වාද දිව්‍ය සැප සම්පත් වඩා වර්ධනය කරගෙන පැතූ බෝධි වලින් අමා මහ නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ අවස්ථාවේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් වල බලයේ ශක්තිය, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, මහා සංඝරෝවණේ ආශිර්වාදය, තුනුරුවන් සතු සූවිසි අනන්ත වූ ගුණ බලයේ ආශිර්වාදය, ලෝ පහළ වී වදාලා වූ 5,12,027 නමක් වූ බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය, ලෝ පහළ වී වදාලා වූ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය, ලෝ පහළ වී වදාලා වූ සියලු මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය, ලෝ පුරා වැඩ සිටින සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ, මහරහත් ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ, සියලුම බ්‍රහ්ම රාජවරුන්ගේ, සියලුම ආර්යයන් වහන්සේලාගේ, සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ ආශිර්වාද බලයේ ශක්තිය, ජය ශ්‍රී මහ බෝහාමුදුරන් වහන්සේගේ, සතර දළදා හාමුදුරුවන් වහන්සේගේ, ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී පාදස්ථානයේ අනන්ත ආශිර්වාද බලයේ ශක්තිය, විශේෂයෙන් මේ උතුම් වූ දේශනාවෙහි දායකත්වයේ දරන ඊශ්‍රායලයේ සේවයේ නියුතු සකුන්තලා විතානාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටම ලැබේවා. බණ ඇසූ හැම දිනාටම ලැබේවා. හැම දිනාටම අපලෝදුරු දුක් රෝග පීඩාවන් නැත්නම් මේ සියල්ලම දුරු වේවා. සිදු කරන රැකියාදී කටයුතු දිනෙන් දින දියුණු භාවයට පත් වේවා. බෝසත් දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු භාවයට පත් වේවා. හැම අතකින්ම ජීවිත වාසනාවන්ත භාවයට පත් කරගෙන ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් නැතුව සැනසීමෙන් යුක්තව ජීවත් වෙලා මෙවැනි වූ ආමිස පූජාවනොත් නොපමා ප්‍රතිපත්ති පූජාවනු සිද්ධ කරගෙන ඊ타මත් ඉක්මන් භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙත්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙත්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නටම මේ සියලුම ආශිර්වාද බලයේ ශක්තිය පින්වත් හැම දිනාගේම ජීවිතවලට පාරමී උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සියලු දෙවියන්ගේම පිහිටයි. සාදු සාදු සාදු. අද සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ ධර්මදේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් දායකත්වයේ ලබා දුන් සුධීමතුන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපේ ප්‍රාර්ථනයයි. අපගේ YouTube නාලිකාව ඔස්සේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්වයේ ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න 071 77 420 43 071 77 420 43.
මෙම දුරකථන අංකය සමග WhatsApp, Viber, Imo යන අන්තර්ජාල දුරකථන පහසුකම් ඔස්සේ සම්බන්ධ විය හැකිය. දිනපතා උතුම් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට අපගේ YouTube නාලිකාව දැම්ම subscribe කර තබා ගන්න. bell icon එක click කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී. ඒ වෙනුවෙන් සිත නිවන බුදුබණ YouTube නාලිකාවේ අපිත් පිනති ඔබට පින් සිතින් ආරාධනා. සාදු සාදු සාදු.